හායි කියන හැමදෙනාටම මේ සූදානම් වන්නේ ඩාර්ක් සීසන් 3 රිවිව් එක කරන්න. පහුගිය දවස් ටිකේම අනිත් වැඩ ASCII මම කල්පනා කරා මොන විදිහටද මේ රිවිව් එක කරන්න හොඳම කියලා. එහෙම කල්පනා කරලා මේ අද කරන විදිය හොඳයි කියලා මම හිතුවා. එතකොට මේ රිවිව් එකේදී සමහරක් තැන්වලදී මට වෙන දේවල් කිහිපයක් ගැන කතා කරන්න උවමනා වෙනවා. හැබැයි මම මේක මේ වීඩියෝ එකට පාවිච්චි කරන්නේ නැතුව ඒව වෙන වීඩියෝ එකකදී කතා කරොත් හොඳයි කියලා හිතුණා. එතකොට ඒවට අදාළ ලින්ක්ස් උත් මම අනිවාර්යයෙන්ම දාන්නම්. ඔයාලට බලන්න පුළුවන්. මගේ නම තරන්ද විශ්වනාත්. මේ TV Nath Reviews. ඔරිජින් එක ගැන කතා කරද්දී අපිට සීසන් 1 එකේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ හැමදේම පටන් ගත්තේ? මොන හේතුවක් නිසාද මේ විදිහට එක ලෝකයක් විතරක් නෙමෙයි මේ ලෝක දෙකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි දැනගත්ත කාරණාවක් තමයි ඇත්තටම මේ ඇඩම්ගේ ලෝකයත් ඊව්ගේ ලෝකයත් නෙමෙයි මේ ඔරිජින් එක තියෙන්නේ. වෙනම ඔරිජිනල් වර්ල්ඩ් එකක් තිබෙනවා. මේ ඔරිජිනල් වර්ල්ඩ් එකේ 1971 කියන වර්ෂයේදී H.G. Tannhausගේ පුතා, ඒ කියන්නේ මෙරික් කියන පුද්ගලයා මේ යනවා. ඒ මෙරික් විතරක් නෙමෙයි ඔහුගේ බිරිඳ, ඒ වගේම ඔවුන් දෙදෙනාගේ දරුවත් මේ රියානුතරෙන් මේ යනවා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් ලොකු පසුතැවීමකින් හිටපු මේ H.G. Tannhaus කියන පුද්ගලයා ඔහු තීරණය කරනවා කොහොම හරි මේ ටයිම් මැෂින් එකක් හදලා අතීතයෙන් මේ Tamanගේ දරුවන්ව අරගෙන එන්න, එහෙමත් නැත්නම් ඒ අනතුරු සිදු වෙන එක නවත්තන්න. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1986 දී මේ ෆ්‍රැක්චර් එකක් විලා. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක ටයිම් එක බෙදීමක් සිද්ධ වෙලා අලුත් ලෝක දෙකක් නිර්මාණය වෙන්නේ. මේ ඉන්සිඩන්ට් එකත් එක්ක වෙච්ච තව කාරණාවක් තමයි මේ ඇතිවෙච්ච අලුත් ලෝකයන් දෙක ගොඩක් ලොකු පැරඩොක්ස් වලින් පිරිච්ච ලෝකයක් බවට පත් වෙලා තිබෙනවා. මේක අපි දන්න කාරණාවක්. මොකද 1986 දී මේ H.G. Tannhaus අතින් ඒ ඉන්සිඩන්ට් එක සිද්ධ වෙද්දී මේ නිර්මාණය වෙච්ච ලෝක දෙකේ අර unknown කියන පුද්ගලයා, අපි පස්සේ කතා කරමු කවුද මේ පුද්ගලයා කියලා. ඔහුත් මේ වින්ඩන් වල තියෙන පවර් ප්ලාන්ට් එකේදී මේ ඇක්සිඩන්ට් එක සිද්ධ කරනවා, මේ අනතුරක් සිද්ධ කරනවා. ඒ ඔස්සේ මේ වින්ඩන් වල කේව්ස් ඇතුලේ තිබෙන මේ පැසේජ් එක ඇති වෙන විදියට. මේ පැසේජ් එක ඇතිවීමෙන් 1953, 1986 සහ 2019 කියන අවුරුදු සම්බන්ධ කරමින් මේ උමං මාර්ගය, එහෙම නැත්නම් මේ වර්ම් හෝල් එක ඇති වුණා කියන එක අපි දන්නවා. එතකොට ඇඩම් සහ ඊව් තේරුම් ගත කාරණාවක් තමයි මේ දේවල් සිදුවීම, ඒකෙන් ඊළඟ ප්‍රතිඵලය ඇතිවීම දිගින් දිගටම සිද්ධ වෙනවා. ඇඩම්ට උමනා වෙලා තිබුණා මේකේ ඔරිජින් එක හොයාගෙන මේක විනාශ කරන්න. එතකොට අපි දැනගත්ත කාරණාවක් තමයි ඔහු විශ්වාස කරා මේ තමන්ගේ ලෝකයෙන් ගිහිපු ජෝනස් සහ මේ ඔල්ටර්නේට් වර්ල්ඩ් එකේ මාතා දෙදෙනාගේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඒ පුතා තමයි මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඔහු විශ්වාස කරනවා මේ ඊව්ගේ ලෝකෙත් ඇපොකැලිප්ස් එක වෙන වෙලාවේදී මේ ගොඩ් පාටිකල් එක පාවිච්චි කරලා මාතාව මරා දැමුවොත් මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි කියලා. අනිත් පැත්තෙන් ඊව්ට අවශ්‍ය වෙන්නේ මෙන්න නොට් එක දිගටම ක්‍රියාත්මක කරන්න. මොකද මේ නොට් එක විනාශ කරනවා කියලා කියන්නේ ඔරිජින් එක විනාශ කරනවා කියන එක. එතකොට ඔරිජින් එක Tamanගේ පුතා නිසා මාතා එහෙම නැත්නම් ඊව් කැමති නැහැ ඒ දේ සිද්ධ වෙනවට. නමුත් මෙතන තියෙන සුවිශේෂත්වය තමයි මේ තුන්වෙනි ප්ලේයර්, එහෙම නැත්නම් ක්ලෝඩියා තමයි ඇත්තටම මේ සම්පූර්ණ ටයිම් ට්‍රැවල් එකේ තරමක් දුරට ස්මාර්ට් පුද්ගලයා කියලා කිව්වොත් නිවැරදි. කොහොම හරි ඇය තේරුම් ගන්නවා මේ ඔරිජින් එක තියෙන්නේ Tamanගේ ලෝකෙවත් මේ ඊව්ගේ ලෝකයේත් නෙමෙයි, මේකට වෙන ලෝකයක් සම්බන්ධයි කියලා. ඇය ඒක කොහොමද තේරුම් ගත්තේ කියන එක අපි පස්සේ කතා කරන්න ඕන කාරණාවක්. කොහොම හරි ඒ දේ තේරුම් අරගෙන අපි අර දන්න මේ ඩුවල් මොමන්ට් එක ක්‍රියේට් වෙච්ච මේ මාතා ඇවිල්ලා ජෝනස්ව ඇපොකැලිප්ස් එක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරගත්ත හෝ බේර නොගත්ත මොහොත අල්ලලා තුන්වෙනි රියැලිටි එකක් ක්‍රියේට් කරන්න ඕන කියන කාරණාව ඇඩම්ට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ඩුවල් රියැලිටි එක ක්‍රියේට් වෙන තැන හොයාගෙන ගිහිල්ලා ඇඩම් ආයෙසරක් මේ ජෝනස්ව ඔරිජිනල් වර්ල්ඩ් එකට යවන්න කටයුතු කරනවා. තනිවම නෙමෙයි, ඕල්ටර්නේට් වර්ල්ඩ් එකේ ඉන්න මාතාත් එක්කම ගිහිල්ලා මේ ඔරිජිනල් වර්ල්ඩ් එකේ සිදුවෙන මේ ඇක්සිඩන්ට් එක, එහෙම නැත්නම් H.G. Tannhausගේ පුතා සහ පුතාගේ ඒ වයිෆ් මිය යාම වළක්වන්න කියන එකට උපදෙස් දෙනවා. එතකොට ඇත්තටම මේ ලෝක දෙක
දිගින් දිගටම අනන්ත වාරයක් තිස්සේ එකම මාර්ගයේ මේ විදිහට වක්‍රාකාරව කැරකිමින් තිබුණේ මේ රියැලිටි දෙක නිසා කියන එක අපි දන්නවා. ඒ කියන්නේ මේ EU විසින් මාතාව මේ ඇපකැලිප්ස් එක වෙලාවේදී එක්කෝ ජෝනස්ව බේර ගන්නවා, එහෙම නැත්නම් බේරගන්නේ නැහැ. එතකොට ඒ අණුව මේ නොට් එක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇඩම් කරන දේවල් වලිනුත් මේ නොට් එක දිගින් දිගටම ක්‍රියාත්මක වෙච්ච එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අර ඔරිජින් වර්ල්ඩ් එකට ඇවිල්ලා ඒ අනුතර වළක්වනවා කියලා කියන්නේ ආයෙසරයක් ඒ මෙරික් සහ ඒ ෆැමිලි එක ගෙදර යනවා. එතකොට ඔවුන් අනුතරටපත් වෙන්නේ නැහැ. ඔවුන් අනුතරටපත් වන්නේ නැහැ කියලා කියන්නේ ආයෙසරයක් ඉස්සරහදී එජ්ජි ටෑන් හවුස්ට උමනාවක් වෙන්නේ නැහැ මේ විදිහට මැෂින් එකක් හදන්න. එතකොට ඒ වගේ මැෂින් එකක් හැදුවේ නැහැ කියලා කියන්නේ ඒ ෆ්‍රැක්චර් එකක් වෙලා එහෙම නැත්නම් මේ කාලය බෙදිලා එහෙම නැත්නම් මේ අලුත් ලෝක දෙකක් නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන සම්පූර්ණ නොට් එක ලියන්නේ. හැබැයි අර මං කලින් සඳහන් කරත් වගේම තවත් පැරඩොක්ස් එකක් ඉතුරු කළ තමයි ඩාර්ක් TV සීරීස් එක අවසන් වෙන්නේ. ඒකට හේතුව තමයි මේ අනතුර දැන් සිද්ධ වුණ නිසා තමයි මේ එජ්ජි ටෑන් හවුස් මේ යන්ත්‍රයක් නිර්මාණය කරන්නේ. ඒ යන්ත්‍රයක් නිර්මාණය කරපු නිසා තමයි මේ ලූප් එකක් අලුත් ලෝක දෙකක් එක නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි ජෝනස් සහ මාතාට ඇවිල්ලා මේ එජ්ජි ටෑන් හවුස්ගේ පුතාව බේරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම බේරගත්තයින් පස්සේ එජ්ජි ටෑන් හවුස් අර යන්ත්‍රය හදන්න නැත්නම් ඒ කියන්නේ ජෝනස් සහ මාතා කියලා දෙන්නෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම දෙන්නෙක් ඉන්නතුව මේ විදිහට එජ්ජි ටෑන් හවුස්ගේ පුතාව බේරගන්න විදිහකුත් නැහැ. එතකොට මේක තමයි අන්තිම පැරඩොක්ස් එක අපිට ඉතුරු කරලා යන ඩාර්ක් TV සීරීස් එකේ. ඊළඟට කතා කරන්න වටින්නේ මේ ඩුවල් රියැලිටිස් කියන කාරණාව. ඒ කියන්නේ මේ ජෝනස්ගේ ලෝකෙදී ඇපකැලිප්ස් එක සිද්ධ වෙන වෙලාවේදී මාතා ඇවිල්ලා ඕල්ටර්නේට් වර්ල්ඩ් එකේ මාතා ඇවිල්ලා එක්කෝ ජෝනස්ව බේර ගන්නවා, එහෙම නැත්නම් ජෝනස්ව බේරගන්නේ නැහැ. ඒ අනුව ඇත්තටම එකම වෙලාවේදී ඕවර්ලැප් වෙමින් රියැලිටිස් දෙකක් තියෙනවා. මේක තියරිටිකල් ෆිසික්ස් එහෙම නැත්නම් සිද්ධාන්ත භෞතික විද්‍යාවේ සාකච්ඡා කරන දෙයක්. අපි මුලින්ම කතා කරමු මේ රියැලිටිස් දෙකේ මේ ඕල්ටර්නේට් මාතා ඇවිල්ලා බේරගත්තේ නැති ජෝනස්. මොකද ඔහු මේ බේස්මන්ට් එකට ගිහිල්ලා තමයි බේරෙන්නේ. ඊට පස්සේ ගොඩක් කාලයක් තිස්සේ මේ පවර් ප්ලාන්ට් එකේ කොහොමද ආයෙසරයක් මේ ගොඩ් පාටිකල් එක ඇක්ටිවේට් කරන්න කියන එක ඔහු පරීක්ෂණ පවත්වනවා. ඔහුට පස්සේදී මේකට එකතු වෙනවා නෝවා ඒ වගේම ක්ලෝඩියා. අපි ක්ලෝඩියා ගැන වෙනම කතා කරන්න ඕන කාරණාවක් තිබුණා. මොකද ඒක ඊට වඩා සංකීර්ණයි. හැබැයි කොහොම හරි මේ හැමදේම එක වෙලාවක් වෙනකන් ඒ විදිහටම සිද්ධ වෙන්න ඕන නිසා ක්ලෝඩියා දැනගෙන හිටියත් මේ ගොඩ් පාටිකල් එක ක්‍රියාත්මක කළා මේ ග්ලෝබ් එක එහෙම නැත්නම් මේ පෝටල් එක ඕපන් කරන්න ඒක සිද්ධ වෙන්න දෙන්නේ නැහැ 2052 කියන අවුරුද්ද වෙනකම්. මේක ගොඩක් ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක්. ඒ කියන්නේ මේ 2020 ඉඳන් 2052 වෙනකම් ඒ අවුරුදු 30ක 32ක කාලයම මේ න්‍යෂ්ටික බලාගාරයට ඇවිල්ලා මේ ගොඩ් පාටිකල් එක ඇක්ටිවේට් කරන එක තමයි ජෝනස්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඒ අතරතුරදී ඇත්තටම ඔහු මේ අවුරුදු 2-3ක් විතර try කළා සියදිවි හානි කරගන්නත් උත්සාහ කරනවා. ඒත් මෙතනට මේ තරුණ නෝවා ඇවිල්ලා පැහැදිලි කරලා දෙනවා මේ නොට් එකේ සිදුවෙන හැම දෙයක්ම ඒ විදිහටම ලියවිලා තියෙන්නේ. ඒක යම්කිසි දෙයකින් එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා කොහොම හරි ඒක ඒ විදිහටම වෙන විදිහට තමයි සිද්ධ වෙන්නේ කියලා. මේක නවත්තන්න නම් මේ නොට් එක ලියන්න ඕන කියන එකත් ඔහු මතක් කළ දෙනවා. ඒකට තමයි මේ අනාගතයේ කාලේ ඉන්න ඇඩම් කටයුතු කරන්න කියන එකත් ඔහු ජෝනස්ට මතක් කළ තිබෙනවා. එතකොට අපි දන්න කාරණාව තමයි 2052 ඉඳන් 2019 කියන අවුරුද්දට මේ ස්ට්‍රේන්ජර් පුද්ගලයා විදියට ජෝනස් ආයෙත් සැරයක් පැමිණෙනවා. එතකොට අර සීසන් 1 එකේ සහ 2 එකේදී ජෝනස්ගේ තරුණ කාලේ සිදුවීම් වලට ඔහු බලපෑම් එල්ල කරනවා කියන එක අපි දන්නවා. උදාහරණයක් විදියට කොහොමද මේ කේව්ස් හොයාගන්නේ, ඒ වගේම මේ මැප් එක ඔහුට ලබා දීම. එතකොට ඒ විතරක් නෙමෙයි මේ 1986 නෝවාගේ බංකර් එක ඇතුලේ තරුණ ජෝනස් හිර වෙලා ඉන්නකොට එතනට ඇවිල්ලා හෙලි කිරීම, මේ හැම දෙයකටම මේ ස්ට්‍රේන්ජර් ඉවහල් වෙනවා. මෙතන තියෙන සුවිශේෂත්වය තමයි දැන් ජෝනස් දැනගෙන හිටියට තමන්ගේ කලින් හිටපු මේ ස්ට්‍රේන්ජර් කියන පුද්ගලයාට මේ ඇපරේටස් එක එහෙම නැත්නම් මේ ටයිම් මැෂින් සූට් කේස් එක පාවිච්චි කරලා මේ වර්ම් හෝල් එක විනාශ කරන්න බැරුණා කියලා
ඔහු ආයෙත් සැරයක් ඒ දේම උත්සාහ කරනවා. මේකට හේතුව තමයි ක්ලෝඩියා ඔහුව මැනිපියුලේට් කරලා තියෙන මේ විදිහට. ඒ කියන්නේ අන්තිම සැරේ මේක ෆේල් වුණාට ඔවුන් කරපු යම්කිසි වෙනස්කමක් නිසා මේ පැසේජ් එකේ ඊළඟ සැරේ ඒ එක්ස්පෙරිමන්ට් එක කරොත් ඔවුන්ට මේ හැම දෙකින්ම ගැලවෙන්න පුළුවන් කියන එක තමයි ක්ලෝඩියා ඇත්තටම තේරුම් කරලා දීලා තිබෙන්නේ. ඒ කියන්නේ මේ වයසක ක්ලෝඩියා. ඒ වගේම අපි දන්න කාරණාවක් තමයි ස්ට්‍රේන්ජර් මේ විදිහට උත්සාහ කරද්දී ආයෙත් සැරයක් මේ පැසේජ් එක විනාශ කරන්න මේ වෙලාවේදී තමයි මේ තරුණ ජෝනස්, ඒ කියන්නේ මේ හැම දෙකම තාම පටන් ගත්ත අලුත ඉන්න ජෝනස් 1986 ඉඳන් 2052ට යන්නේ. කොහොම හරි Tamanට කිසි දෙයක් වෙනස් කරන්න බැරි වුණා කියලා තේරුම් ගන්න ස්ට්‍රේන්ජර්, එහෙම නැත්නම් මේ ජෝනස්ගේ මැදි වයසේ පුද්ගලයා ඇවිල්ලා 2020 ජූනි 27 සිද්ධ වෙන ලෝක විනාශයට කලින් මාතාව බේරගන්න හිතනවා ආයෙසරක් ඔහුට ලැබෙන chance එකේදී. එතකොට ඒ නිසා තමයි ඔහු ගිහිල්ලා මේ විදිහට මාතාව බංකර් එක ඇතුලේ හිර කරන්නේ. ඊට පස්සේ එහෙම හිර කළා ඔහු ගිහිල්ලා බලාගෙන ඉන්නවා මේ ඇඩම් ඇවිල්ලා මාතව මරණ තැන. නමුත් ඊට කලින් මේ තරුණ නෝවා ඇවිල්ලා ඔහුට ලියුමක් දෙනවා. මේ ලියුම අපි පස්සේ කාලය දකිනවා ඊව්ගේ ලෝකේ ඉන්න මාතා කෙනෙක් තමයි ලියන්නේ. නමුත් මේ ලියුම දැක්කහම මුලින්ම ඔහු කල්පනා කරන දේ තමයි මේ මැග්නස් ෆ්‍රැන්සිස්කත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරලා ගියොත්, එහෙම නැත්නම් මෙතනින් වෙන්නලා ගියොත්, ඈතට ගියොත් ඔහුට පුළුවන්කමක් ලැබෙවි කියලා කොහොම හරි මේ හැමදේම වෙනස් කරලා මාතව බේරගන්න. ඒ අනුව තමයි ඔවුන් ඇත්තටම මේ 1888 කියන කාලයට යන්නේ. ඒ 1888 කියන කාලයට ගිහිල්ලා එතනට ගියාම තමයි ඔවුන් තේරුම් ගන්නේ තවදුරටත් මේ තමන් පාවිච්චි කරපු මේ ඇපරේටස් එකේ, එහෙම නැත්නම් මේ බාටෝස් ගාව තිබිලා පාවිච්චි කරපු මේ ටයිම් මැෂින් සූට් කේස් එකේ සීසියම් ඉවර වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ බලය ඉවර වෙලා තියෙන්නේ. ඔවුන්ට තවදුරටත් ටයිම් ට්‍රැවල් කරන්න බෑ. එතකොට මේ ජෝනස් තමයි ඇත්තටම ඇඩම් බවට පත්වීමේ ඒ පාත් එකේ ඉන්නේ. එතකොට තව ජෝනස් කෙනෙක් ඉන්නවා අනිත් රියැලිටි එක ගත්තාම. ඒ තමයි ඔල්ටර්නේට් වර්ල්ඩ් එකේ මාතා ඇවිල්ලා බේරගත්ත ජෝනස්. මේ මාතා ඇත්තටම ඇඩම් විසින් තමයි එවන්නේ. මේක ටිකක් කම්ප්ලිකේටඩ් මන් දන්නවා. අපි කොහොමද ඇඩම් මේ මාතාව එවන්නේ ජෝනස්ව බේරගන්නේ කියන එක පස්සේ කතා කරමු. කොහොම හරි මාතා මේ විදිහට ජෝනස්ව බේරගෙන ඒ ඕල්ටර්නේට් වර්ල්ඩ් එකට, එහෙම නැත්නම් මේ ඊව්ගේ වර්ල්ඩ් එකට එක්කන් ඇවිල්ලා එතනින් ආයෙසරයක් යනවා. ඇය යන්නේ 1888ට ස්ට්‍රේන්ජර්ට ඒ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. කොහොම හරි ජෝනස් මේ ලෝකයේ ඉන්න ඒ මාතාව මුණ ගැහෙනවා. ඒ කියන්නේ තාමත් මේ කිසි දෙයක් දන්නේ නැති කෙනා. ඇය මේ ටයිම් ට්‍රැවල් ගැන මුකුත් දන්නේ නැහැ. කොහොම හරි ඇය තමයි පසුව මේ හැම සිද්ධිදාමයකටම පස්සේ ඇයගේ චරිතයත් ඇත්තටම ඇයගේ සිදුවීමුත් මේ විදිහටම රියැලිටි දෙකකට බෙදලා යනවා. ඉස්සරහට කතා කරද්දී ඒක තේරුම් ගන්න ලේසි වෙයි. කොහොම හරි ඇයට ටයිම් ට්‍රැවල් ගැන පෙන්නුවාට පස්සේ මේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක මෙතන තියෙන සුවිශේෂම කාරණාව තමයි මේ ලෝකේ ඉන්න ඊව් ජෝනස්ව මැනිපියුලේට් කරනවා. ඔවුන්ට උමනා එකම දේ තමයි ජෝනස් සහ මාතා අතර ඒ සම්බන්ධය ඇති වෙලා මාතාගේ කුස තුල ඒ දරුවෙක් ඇතිවීම. ඒ දරුවා තමයි පස්සේ අන්නෝන් බවට පත් වෙන්නේ. මෙතන සුවිශේෂම දේ තමයි ඒ ලෝකයේ තියෙන ඒ ඇපකැලිප්ස් එක නවත්තන්න ඔවුන් දෙදෙනා මේ සම්බන්ධය ඇති වුණාට පස්සේ දවසේ ඒ නියුක්ලියර් ප්ලාන්ට් එකට යනවා. ඒ ප්ලාන්ට් එකට යන වෙලාවේදී තේරුම්ගෙන ජෝනස් මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම මේ සීරුම් පහරෙන් තමයි ඔහු ඒක තේරුම් ගන්නේ. ආයෙසරක් ඊව මුණ ගැහෙන්න යනවා. මේ ඊව මුණ ගැහෙන්න ගියාට පස්සේ ඒ ඉන්න මාතා නෙමේ ඊට අපි කියන්න පුළුවන් දවස් කිහිපයක් ඉස්සරහින් ඉන්න මාතා මේ සිදුවීම් වල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඉන්න මාතා ඇවිල්ලා ජෝනස්ව මරා දමනවා. එතකොට මේ ටයිම් ට්‍රැවල් සීන් එක තාමත් අඳුරගත්ත අලුත ඉන්න මාතා ඉස්සරහදී අනිකුත් මාතා ඇවිල්ලා ජෝනස්ව මැරුවාම අපිට හිතෙනවා මේ අනිත් මාතා තමයි ජෝනස්ව මේ ලෝකෙට මුලින්ම එක්කන් ආවේ කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. මේක ඉස්සරහට කතා කරද්දී තේරුම් ගන්න පුළුවන්. කොහොම හරි මේ ටයිම් ට්‍රැවල් සීන් එක අඳුරගත්ත අලුත් පිට ඉන්න මාතා ජෝනස් මේ යද්දී ඔහුට පොරොන්දු වෙනවා හැමදාම අරිගස්සන්නම් කියලා. එහෙම පොරොන්දු වෙලා ඇය බාතෝස්ව හොයාගෙන යනවා. මොකද බාතෝස්ගේ තාත්තා ඇලෙක්සැන්ඩර් තමයි මේ පවර් ප්ලාන්ට් එක බාරව ඉන්නේ. එතකොට ඔවුන්ට ඕන වෙන්නේ කොහොම හරි මේ ඇපකැලිප්ස් එක නවත්තන්න. ඔවුන් දෙදෙනා බයිසිකලේ යද්දී මෙතනට ඇඩම් මැග්නස්ව සහ ෆ්‍රැන්සිස්කව එවනවා මේ ලෝකෙට.
එවලා මේ මාතව රෙක්රූට් කරනවා තමන්ගේ පැත්තට. ඒ විදිහට ඇඩම්ගේ පැත්තට රෙක්රූට් කරගත්තට පස්සේ තමයි ඇඩම් ඇයව යවන්නේ මේ 2020 ජූනි මාසේ 27 වෙනිදා ලෝක විනාශය සිද්ධ වෙද්දී එතනට ගිහිල්ලා ජෝනස්ව බේරගෙන මේ ඕල්ටර්නේට් වර්ල්ඩ් එකට එක්කන් යන්න කියලා. ඊට පස්සේ ජෝනස්ව එතන දාලා ඒ ලෝකේ දාලා ඊට පස්සේ ඇයට තියෙන ඊළඟ උපදේශය තමයි 1888ට ගිහිල්ලා ඒ කාලේ මේ තාමත් මේ තමන්ගේ අපරේටස් එක විනාශ වෙච්ච නිසා මේ කොහොම හරි ආයෙසරක් ටයිම් ට්‍රැවල් කරන්න ක්‍රමයක් හොයමින් ඉන්න ස්ට්‍රේන්ජර්ට මේ CCM ද්‍රව්‍ය ලබා දෙන එක මේ මිෂන් දෙක තමයි ඇත්තටම ඇයට පැවරෙන්නේ. එතකොට ඩුවල් රියල්ටිස් ගැන කතා කරද්දී මෙතන විශේෂත්වයක් තියෙනවා. අර බාතෝස්ට මේ හැමදේම පැහැදිලි කරලා, ඒ කියන්නේ ඔල්ටර්නේට් වර්ල්ඩ් බාතෝස්ට මේ හැමදේම පැහැදිලි කරලා බාතෝස්ව එවනවා මාතා ජෝනස්ව බේරගන්න ඔන්න මෙන්න තියෙද්දි. එතකොට එතනදී ජෝනස්ව බේරගන්නේ නැතුව බාතෝස් එක ආයිසරක් ඒව් ගාවට ගියාම එතනදී තමයි ඒව් මේ ඩුවල් රියැලිටි ගැන තේරුම් කරලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ තමන්ගේ කුසේ ජෝනස්ට දාව ඇතිවෙන ඉන්න පුතා ගැන මෙතනදි මාතට පැහැදිලි කළ දෙනවා. ඒ විතරක් නෙමෙයි ඇඩම් කරන්න යන දෙයින් සිද්ධ වෙන්නේ මේ නොට් එක විනාශ වෙන එක. එහෙම වුණොත් මේ දරුවා ඉපදෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දරුවට අනාගතයක් නැහැ කියන කාරණාව ඊයු පැහැදිලි කළ දෙනවා. ඒ නිසා තමයි මේ වෙලාවේදී ඒ දේවල් ඊයුගේ සයිඩ් එකට ගිහිපු වර්ෂන් එක ඇවිල්ලා ජෝනස්ව මරා දමන්නේ. ඒ කියන්නේ එක වර්ෂන් එකක් ඇඩම්ගේ පැත්තට ගිහිල්ලා මේ විදියට ඇවිල්ලා ජෝනස්ව බේරගෙන ඊට පස්සේ 1888 අවුරුද්දට යනවා. අනිත් වර්ෂන් එක ඒ විදියට ජෝනස්ව බේරගන්නේ නැහැ. බාතෝස් එක ආයිසරයක් ගිහිල්ලා ඊයුගෙන් මේ කරුණු පැහැදිලි කර ගැනීමට ලක් වෙලා මෙතනට ගිහිල්ලා ජෝනස්ව මරා දමනවා. Alles wieder gut.